පින්වත් හැම දිනාටම තෙරුවන් සරණයි. අද උතුම් වූ වප්පුර පසළොස්වක පොහෝ දිනයයි. වසරේ සෑම පුර පසළොස්වක පොහෝ දිනක මහා වස් කාලය තුල සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 8 සිට විශේෂ ධර්ම දේශනා මාලාවක් අන්තර්ජාලයේ ධම්මසරණ YouTube නාලිකාව ඔස්සේ විකාශනය කිරීමට කීස්බරෝ ධම්මසරණ මහා විහාරස්ථානයේ විහාරස්ථ දායක සභාව හා වසරේ උතුම් කටපින්කමේ දායකත්වය දරන පින්වත් පිරිස විසින් කටයුතු සම්පාදනය කර තිබෙනවා. අද ඔක්තෝබර් මාස 30 වන සිකුරාදා භික්ෂුන් වහන්සේලාගේ වස් පවාරණය සිදු කෙරෙන උතුම් වප්පුර පසළොස්වක පොහෝ දිනයේ සංයුත්ත නිකායේ ජටා සූත්‍රය මාතෘකා කර ගනිමින් ඒ උතුම් ධර්මානුශාසනාව පවත්වනු ලබන්නේ යුරෝප් දහම් නිකේතනය විහාරස්ථානයේ ගරු විහාරාධිපති ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝ නායක අතිපූජනීය කෝට්ටේ සන්තීන්ද්‍රිය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විහාරස්ථානයේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙනුවෙනුත් විහාරස්ථ දායක සභාව සහ කඨින කණ්ඩායමේ දායක පිරිස වෙනුවෙනුත් අපි තාමත්ම ගෞරවයෙන් කෝට්ටේ සන්තීන්ද්‍රිය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට ආරාධනා කර සිටිනවා මෙතෙන් සිට ඒ උතුම් ධර්මානුශාසනාව පවත්වන හැටියට අවසරයි නායක හාමුදුරනි. පින්වත්නි, ධර්ම ශ්‍රවණයට පෙර ආතුව පංචශීලයේ සමාදන් වීම සඳහා নমස්කාරය කියන්නේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආම භන්තේ. ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. දින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අප්පමාදේන සම්පාදීත. ආම භන්තේ. සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා
ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා තන්තං ගෝතම පුච්ඡාමි කෝ ඉමං විජිතයේ ජටං සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤං ච භාවයං ආතාපිනිපකෝ බික්ඛෝ සූ ඉමං විජිතයේ ජටං කී පින්නතුනි අද වක් පුරපසළොස්වක පොහොය මේ අවුරුද්ද අපිට මොනවාද කොඳුරලා හිමීට අපෙන් ඈත් වෙනවා. තව මාස දෙකක් ඉතුරුව තියෙනවා. ඒකට තව අපිට තිබෙන්නේ පුරපසළොස්වක පොහොයවල් 2020 වසරට. හඳුන්වා දුන්න අපේ හාමුදුරන් වහන්සේ මේ පිළිබඳව පින්නතුන්ව දැනුවත් කළා. අද මේ වප්පුර පසළොස්වක පොහොය ලෝවාසී ථේරවාද සම්ප්‍රදායට අයත් උපසම්පන්න භික්ෂුන් වහන්සේලාට විශේෂ දවසක්. ඒකට හේතුව උන්වහන්සේලා මේට 3 මාසයකට පෙර ආතු එනම් ඇසළ පුර පසළොස්වක පොහොය දවසේ විනයානුකූල නීතියකට බැඳුණා. ඒ වස් සමාදන් වෙන්න. ඒ බැඳිච්ච නීතිය අද උන්වහන්සේලායින් අවලංගු වෙනවා, අහෝසි කරනවා. එහෙම නැත්නම් නිදහස් වෙනවා. තවත් විදිහකින් කියනවා නම් ථේරවාදී බෞද්ධ සම්ප්‍රදායටත් උපසම්පන්න භික්ෂුන් වහන්සේ වස් පවාරණය කරන දවස පුරපසළොස්වක පොහොය දවස අද. හෙට ඉඳන් තව විශේෂ මාසයක් ආරම්භ වෙනවා. ඒකට අපි කියනවා කඨින මාසය කියලා, චීවර මාසය කියලා. ඒකට පින්නතුන්ගේ මනසට පොඩි දුකක් දැනෙනවානේ. ඔව්. ඇයි මේ වස් කාලයේ කියපුවාම චීවර මාසය කියපුවාම මොන තරම් පින්කම් තමන්ගේ ජීවිතයට සිදු කරගත්ත කාල පරිච්ඡේදයක් වුණාද ගිය අවුරුද්දේ ඊට කලින් අවුරුදු වල. ගයි මං කිව්වේ මේ අවුරුද්ද අපිට මේ ස්වභාව ධර්මයේ මොනවාද පණිවිඩයක් හඳුරලා අපිට අර ලැබෙන්න තිබිච්ච මානසික සැනසීම අරගෙන ගිහිල්ලා තියෙනවා. හැබැයි ඒකත් අපි හොඳ පැත්තට පරිවර්තනය කරගන්නට අපිට පුළුවන්කමක් තිබුණා නම්, ඔබට තිබුණා නම් මං හිතනවා අපිට දුක් වෙන්න දෙයක් නැහැ. කොමුණත් මේ වස් කාලය තුල පින්නතුන්ගේ ආරාධනාව ඇතත් නැතත් ඒ උපසම්පන්න භික්ෂුන් වහන්සේ වස් සමාදන් වුණා. විද්‍යානුකූලව ඒ වස නිසි පරිදි ආරක්ෂා කරගෙන අද වස් පවාරණය කරලා තිබෙනවා. ඉතින් එවන් ශ්‍රේෂ්ඨ දවසක පුරපසළොස්වක පොහොයක පුංචි ධර්මානුශාසනාවකින් හෝ ඔබට ආමන්ත්‍රණය කරන්නට මේ ක්‍රමයට අවස්ථාව ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා. කිස්බරෝ ධර්මසරණ විහාරස්ථානයේ මේ වසරේ කටින පින්කමේ දායකත්වය ලබාගත් පින්වතුන්ගේ ආරාධනාවයි මේ ඉෂ්ට සිද්ධ වෙන්නේ. මාතෘකා කරගත්තේ
සංයුත්ත නිකායේ බ්‍රාහ්මණ සංයුත්තේට අයත් ජටා සූත්‍රය. ඒක තමයි මට මාතෘකාවට ලබලා තියෙන සූත්‍රය. ඒ ගාථාව තමයි මම මාතෘකා කරගත්තේ. බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලවකවානුවේදී තමයි මේ ධර්ම දේශනාව නැත්නම් මේ සූත්‍රය දේශනා කළා තිබෙන්නේ. මේ කාරණේට අවතීර්ණ වෙන්නට පෙර ආතුව මම කැමති පින්වතුන්ට පුංචි ධර්මාවාදයක් කරන්නට. ඒක අපේ සම්ප්‍රදාය උනත් දිගට කරන්නට මා බලාපොරොත්තු නැහැ. බණ අහනවා. අපි කොච්චර බණ අහනවද? කොච්චර බණ අහලා තියෙනවද? ඒ වගේම බණ අහනවා වගේ කොච්චර ඉඳලා තියෙනවද? හොඳට කල්පනා කරලා බලන්න මේකින් අපි කීයෙන් කී දෙනෙක් ප්‍රයෝජනෙ ලැබලා තිබුණාද ලැබුවද කියලා. ඔබ කල්පනා කරයි ඇයි එහෙම මම කියන්නේ කියලා. මේ බණ අහනව එකත් භාවනාමේ පිනක් බවට පත් කරගන්න පුළුවන් ධම්ම මනසිකාර. ධම්මානුස්සති කියලා බහලා තියෙනවානේ. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ත්‍යාගානුස්සති, ඔය ආදි වශයෙන් දේවතානුස්සති කියලා අනුස්සති ගොඩක් තියෙනවා. අපි බණ අහනකොට මේක හොඳට මෙනෙහි කරන්න ඕනේ. අනුස්සති කියලා කියන්නේ ඒකයි මෙනෙහි කරනවා. ඒ ධර්මයේ මෙනෙහි කරගෙන යනකොට අපිට ඇති වෙනවා චිත්ත ඒකාග්‍රතාවය. ඒකට අපි කියන සමාධිය කියලා. ඒ වචනේ මතක තියාගන්න මේ ධර්ම දේශනාවේ ඉදිරියට අපි ඒ පිළිබඳව කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. මොකද්ද සමාධිය? මා දන්නවා මේ වෙලාවේ ඔබේ ගෙදර පොඩි කලබලකාරී ස්වභාවයන් පවතිනවා. දරුවන්ගේ සමහර වැඩිහිටිය ඇත්තන්ගේ වුණා. මනස අවුල් කරගන්න එපා. ඒ බාහිර ශබ්ද නිසා ඔබ මනස අවුල් කරගන්නවයි කියලා කියන්නේ ඒ ශබ්දේ වැරද්ද නෙවෙයි. ඔබේ මනසේ වැරද්ද. ඇයි? ඔබේ ඒ ශබ්දයත් එක්ක ගැටෙනවා. ඒ ගැටීම නිසා තමයි ඔබට දැන් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන්නේ. ඔබට ඒ ශබ්දෙත් එක්ක ගැටෙන්නේ නැතුව ඉන්නට පුළුවන් නම් ඔබට ගැටලුවක් නැහැ. එහෙත්ින් සද්ද ඕන තරම්. ඔබගේ දැන් මනසේට යොමු වෙන්න ඕනේ මාගෙන් පිට වෙන ශබ්දය පමණයි. ඒක තමයි ධර්මය. එසා ඌමනාන ඔබ දැස් පියාගන්න. දැස් පියාගෙන මේ කියන දෙයට හොඳට සවන් යොමු කරන්න. ඒ තුලින් මම ඔබට මුලින් මතක් කළා වගේ ධම්මානුස්සතිය උපදව ගන්නට පුළුවන්කමක් තිබෙනවා. එහෙනම් අද සදහැ සිටින් ධර්ම ශ්‍රවණය කරලා ධම්මානුස්සතිය උපදවගෙන අපි ඒ උපදව ගන්නා වූ සීලුම පුණ්‍ය ශක්තියෙන් ඔබටත් මටත් අපි හැම දිනාටමත් උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වේවා කියලා අපි මුලින්ම ප්‍රාර්ථනා කරමු. ප්‍රාර්ථනා කරගෙන ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වන්න. පින්වතුනි, මම මතක් කළා ධර්ම දේශනාවට ලැබිච්ච මාතෘකාව ජටා සූත්‍රය. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න අවස්ථාවේ ජටා භාරද්වාජ කියන බමුණ නම භාරද්වාජ වෙන්ටෝනේ ජටා කියලා කියන්නේ අතිරේක නාමයක් විය හැකි කියලා මා උපකල්පනය කරනවා. දැන් එහෙම තියෙනවානේ
දැන් අපි කෙට්ටු හීන්දෑරි උස කෙනෙකුට කියනවා අපි අර කෙට්ටු නමක් කියමු විමල් මහත්තයා. අර හීන්දෑරි කමල් මහත්තයා. ඒ වගේ දැන් මේ ජටා කියලා කියන්නේ ඔබ දන්නවානේ අපිට ඕක ඔළුවේ දාන හිස් වැසුම හැටියට පාවිච්චි කරන්නත් පුළුවන්. දැන් මෙතන ජටා කියලා කියන ගැටලුව. නමුත් මේ බමුණගේ නම තමයි ජටා බහරද්වාජ කියන නම. ඒකට මේ බමුණා නිතරම ඔළුවේ ඒ විදිහේ මොකක් හරි ජටාවක් බැඳගෙන ඉන්න ඇති. ඒ නිසා බහරද්වාජ ඒකට නම තවත් ඈඳුවා ජටා කියලා. අර හිස් වැසුමක් ඔළුවේ බැඳගෙන ඉන්න බහරද්වාජ බමුණා. එතකොට බහරද්වාජල ගොඩක් තව ඉන්න ඇති. ඒ අයගෙනුත් මොහුව හඳුන්වා ගැනීමේ පහසුව සඳහා ජටා කියන නම ඈඳුණා. හොඳයි. එහෙම නම වැදගත් නෑ අපිට. අපිට වැදගත් වෙන්නේ මේකට සූත්‍රයේ අන්තර්ගත කාරණා ටික. මම ඔබට මතක් කළේ මේ ධර්ම දේශනාවට මූලික වූ තනත්තා පිළිබඳව පොඩි හැඳින්වීමක් කරන්නට. හොඳයි. දැන් මොකද්ද මේ ජටා භාරද්වාජ බමුණ බුදුහාමුදුරන් වහන්සේ ළඟට ඇවිල්ලා මතක් කරන්නේ? අන්තෝ ජටා බහි ජටා ජටා ජටිතාපජා තන්තං ගෝතම පුච්චාමි කෝමං විජිතී ජටං. මේක බොහොම ප්‍රසිද්ධ ගාථාවක් නේ. දේවතා සංයුත්තේ තුග තියෙනවා. ওই ගාථාව මුල් කරගෙන ලියවිච්ච ශ්‍රේෂ්ඨ ධර්ම ග්‍රන්ථ රත්නයක් තියෙනවා. මතකද පින්නතුන්ට? මතක් කරගන්න. මොකක්ද? විසුද්ධි මාර්ගය. විසුද්ධි මාර්ගය. දැකලා තියෙනවනේ පොතේ කොච්චර විශාලද කියලා. එතකොට මේ මහා විශාල ධර්ම ග්‍රන්ථය ධර්ම සාගරයක් වගේ රචනා වෙන්නට මූලික උනේ මෙන්න මේ ගාථාවේ ඇතුළත් කාරණා. තේරෙනවනේ? දැන් මොකද්ද මේ බමුණා බුදුරජාණන් වහන්සේට මතක් කරන්නේ? බුදුහාමුදුරනේ අන්තෝ ජටා බහි ජටා ජටා ජටිතාපජා තන්තං ගෝතම පුච්චාමි කෝයිමං විච ගෝතම පුච්චාමි. ගෝතමයන් වහන්සේගේ මම පුච්චාමි අහනවා. මොකක්ද දාන්නේ? පජා මේ ලෝකේ ජීවත් වෙන සත්වය. එතකොට ඔබ මම අපි හැමදෙනාම ඇතුළු කොට ඇති අන්තෝ ජටා බහි ජටා. ඇතුළෙනුත් අවුල් පිටෙනුත් අවුල්. ජටා ජටිතාපජා අවුලෙන් අවුලට මේ සත්‍යයපත් වෙලා. තන්තං ගෝතම පුච්චාමි කෝයිමං විජිතී ජටං. ගෞතමයන් වන ඔබ වහන්සේගෙන් මම විමසා සිටින්නේ කාටද මේ ගැටලුව අවුල නිරවුල් කරගන්නට පුළුවන් කමක් තියෙන්නේ? කවුද මේක නිරවුල් කරන්නේ? කාටද මේක නිරවුල් කරගන්න පුළුවන් කමක් තිබෙන්නේ? ප්‍රශ්නේ සරලව අපි ගමු. ලෝකේ ජීවත් වෙන මිනිස්සයා අවුලින් අවුලටපත් වෙලා කාටද බුදුහාමුදුරනේ මේක ලියා ගන්න පුළුවන් කමක් තිබෙන්නේ? හරි. දැන් සාමාන්‍යයෙන් අපි සමහර අයගෙන් අහනවනේ පන්සලට ආව කොහොම ජීවිතේ? සමහරට බොහොම සරල උත්තරයක් දෙනවා. අවුල්. අවුල්. එතකොට ඒකෙන් ගම්ම්‍ය වෙන්නේ මොකද්ද? පෞල් අවුල් වෙලා තියෙනවා. දැන් ඉස්සෙල්ලා පෞල් වුණා. දැන් අවුල් වෙලා ඉන්නවා. ඒ නිසා ජීවිතය අවුල්. හරි. දැන් අර බමුණට උණ කරලා තින්නේ මේ අවුල නිරවුල් කරගන්නේ කොහොමද? බුදුහාමුදුරන්ගෙන් බලාපොරොත්තු වුණා පිළිතුරක් බුදුහාමුදුරේක ලැබලා දෙනවා. මොකද්ද පිළිතුර? සීලේ පතිත්ථාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ බික්ඛු සෝ ඉමං විජිතේ ජටං යේසං රාගෝච දෝසෝච අවිජ්ජාච විරාජිතා කීනාසවා අරහන්තා තේසං විජිතිතා ජටං යත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති පටිගං රූප සංඥාච එත්තේසා විජ්ජති ජටං.
ඔක තමයි බුදුහාමුදුරන් වහන්සේ අර බමුණට දෙන පිළිතුර. මොකටද බමුණ ආපු ප්‍රශ්නේ? මොකක්ද ප්‍රශ්නේ? මේ මානුෂ සත්‍ය අවුලෙන් අවුලටපත් වෙලා බුදුහාමුදුරනේ කොහොමද මේ අවුල නිරවුල් කරගන්නේ? නැත්නම් කාටද මේක නිරවුල් කරගන්න පුළුවන්? ඉතින් බුදුහාමුදුරු දුන්න උත්තරේ සීලේ පතිත්ථාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයං ආතාපි නිපකෝ බික්ඛු සෝ ඉමං විජිතේ ජටං. අන්න බුදුහාමුදුරු පැහැදිලි කරනවා සෝ ඉමං විජිතේ ජටං. සෝ කියලා කියන්නේ ඔහු. ඔහු කියලා කියන්නේ අර ඇහුවානේ කාටද කියලා. දැන් බුදුහාමුදුරේකට උත්තරයක් දෙනවා ඔහු. හරි මේ ගැටලුව නිරවුල් කරගන්න පුළුවන් පුද්ගලයා. කොහොමද? කාටද? සීලේ පතිත්ථාය නරෝ සපඤ්ඤෝ. අන්න සපඤ්ඤෝ නරෝ පොඩි වචනයක් තියෙනවා අපි මේක දැනගන්නට ඕන කරන වචනයක්. මොකක්ද මේ සපඤ්ඤෝ නරෝ කියලා? ප්‍රතිසන්දි ප්‍රඥාව තියෙන පුද්ගලයා. පඤ්ඤා කියලා වචනේ අහලා තියෙනවනේ. ඔක ධර්මයේ තියෙන ශ්‍රේෂ්ඨ වචනයක්. සීල සමාධි පඤ්ඤා. ඒකට ප්‍රඥා කියලා කියන්නේ අවබෝධය. ලෝක ස්වභාවය පිළිබඳව තේරුම් ගන්න අවබෝධය. ඒ අවබෝධය ඇති වෙන හැටි පිළිබඳව අපි පස්සේ කතා කරනවා. හොඳයි. ඒකට යම් කිසි පුද්ගලයෙකුට ප්‍රතිසන්දියත් එක්කම යම් ප්‍රඥාවක් එනවා, අවබෝධයක් එනවා. එහෙම නැත්නම් කාරණා තේරුම් ගන්නට පුළුවන් බුද්ධියක් නුවණක් එනවා. ඒකට අන්නේ ඒ පුද්ගලයා හැබැයි මේක මතක තියාගන්න අපි සමහර වෙලාවට කතා කරනවා ත්‍රි හේතුක ප්‍රතිසන්දිය කියලා. ඒක මම මේ කිව්ව අතිරේක එකක්. ඕනනම් ඔබ ඒක මතක තියාගත්තටත් කමක් නැහැ. ඔය ධර්ම සාකච්ඡා කරන වෙලාවේදී ඔබේ පන්සලේ හාමුදුරුවන්ගෙන් ඒක අහලා පොඩ්ඩක් විස්තර දැනගන්න කාටද හාමුදුරුවනේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියලාභී පුද්ගලයා කියලා කියන්නේ හාමුදුරුවෝ විස්තර කළා දෙයි ඒක. ඒකට යම් කිසි පුද්ගලයන් උත්පත්තිය එක්කම යම් මානසික තත්ත්වයක් අරගෙන එනවනේ. අපි කියනවානේ නුවණැති පුද්ගලයා, ප්‍රඥාවන්ත පුද්ගලයා. හොඳයි. දැන් සීලේ පතිත්ථාය නරෝ සපඤ්ඤෝ. අන්න නරෝ නර කියලා කියන්නේ මිනිස්යාට. එතකොට සපඤ්ඤෝ අර හොඳ බුද්ධියක් තියෙන ප්‍රඥාවක් තිබෙන යමක් තේරුම් හොඳ නරක දෙක තේරුම් ගන්නට පුළුවන් පුද්ගලයා මොනවද කරන්නේ? සීලේ පතිත්ථාය සීලේක පිහිටනවා. දැන් ඔබ හොඳට මතක තියාගන්න දැන් මේ බුදුරජාණන් වහන්සේ මේ පිළිවෙතක් මේ අපට උගන්වන්නට හදන්නේ. පිළිවෙතේ කියලා කියන්නේ අපි අනුගමනය කරන්න ඕනේ ක්‍රමය. අපි යන්න ඕනේ පාර බුදුහාමුදුර අපට පෙන්වන්න හදනවා. අර බමුණට මේ පාර පැහැදිලි කරලා දෙන්නයි හදන්නේ. මොකද්ද පාර? අවුල් නිරෝල් කරගන්න පාර කුමක්ද? කොහොමද අපි අවුලක් නිරවුල් කරගන්නේ? එතකොට පළවෙනි අධීරය තමයි අපි විසින් පුරුදු කරගත යුතු පිහිටිය යුතු මොකද්ද? සීල පතිත්ථාය. සීලේක පිහිටන. ඒකයි සීලේ පතිත්ථාය. සීලේ පිහිටියා. ඔන්න පළවෙනි එක. දැන් අපි ඒක එකින් එක කතා කරගෙන යමු. එතකොට ලේසියි. චිත්තං පඤ්ඤංච භාවයං. ඊළඟට සිත සහ ප්‍රඥාව පුරුදු කරනවා. ආතාපි කෙලස්තාවන වීරිය ඇති නිපකෝ ඒ කාරණා තේරුම් අරගන්න පුළුවන් හැකියාව තියෙන දක්ෂතාවයේ තියෙන පුද්ගලයා. දැන් භාවනාවේදී යම් කාරණා මෙන්න මේවා කියලා තේරුම් ගන්නට පුළුවන් හැකියාව තියෙන තැනත් අනිපක කියලා කියන්නේ ඒකයි. හොඳයි. එතකොට දැන් ඕකට සාමාන්‍ය පාවිච්චි කරනවා පාරිහාරීය නුවණ කියලා. අපි පස්සේ වෙලාව තුනොත් ඒක සාකච්ඡා කරමු. හොඳයි. එතකොට කෙලස්තාවන වීරයෙන් යුක්ත ආතාපි කියලා කිව්වේ ඒකයි. පාරිහාරීය කියන නුවණින් යුක්තව පුද්ගලයන්
චිත්තම් පඤ්ඤාච භාවයන් සිත සහ ප්‍රඥාව පුරුදු කරනවා කොහොම ඉඳගෙනද සීලේ පතිට්ඨාය අන්න සීලේ පිහිටලා ඉඳගෙන මේක හරියට ගේ වගේ ඔබ දන්නවනේ ගයක් හදන්න අත්තිවාරමක් තියෙන්න ඕනේ ෆවුන්ඩේෂන් එක මේ ප්‍රඥාවෙන් අපි ලබන්නට බලාපොරොත්තු වෙන්නේ මොකද්ද අවබෝධය නුවණ නෙවෙයිනේ අවබෝධය. එතකොට ඒ අවබෝධය ලබා ගැනීමට බලාපොරොත්තු වෙන පුද්ගලයා විසින් පළමුවෙන්ම කරන්න ඕනේ මොකද්ද? සීල නැමැති අත්විවරම දා ගන්න ඕනේ. ඒකේ තමයි වටේට බිත්ති ටික බඳින සමාධිය උඩ තමයි ප්‍රඥාව. ප්‍රඥාව ඇති කරගන්න බෑනේ වහලයක් ගහන්න බෑනේ බිත්ති නැතුව. බිත්ති ගහන්න බෑනේ අත්විවරමක් නැතුව. හරි? එතකොට දැන් යම් කිසි කෙනෙක් අර මුලින් කිව්වනේ ජීවිතේ කොහොමද අවුල් නිරවුල් කරගන්න ඔබ බලාපොරොත්තු වෙනවා නම් පළමුවෙන්ම කරන්න ඕනේ මොකද්ද? සීලේ පතිට්ඨාය ඔන්න සීලේ පිහිටන. දැන් මේ සීලේ කියපුවාම ඔබ කල්පනා කරයි මොකද්ද? ඕකේ තියෙනවානේ දැන් සීල කියපුවාම ඕකේ තියෙනවා ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රතිසන්නිත සීලය, ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ඔය විදිහට සීලය. මම ඒවා ගැන නෙමෙයි මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකත් මම ඔබට ආරාධනා කරනවා ඔන්න ලියාගෙන සතර සංවර සීලය කියලා අපි ඒකට කියනවා. ඔය ධර්ම සාකච්ඡා කරන වෙලාවේදී ඔබ හාමුදුරන් වහන්සේගෙන් අහලා දැනගන්න. මම මේ සරලව ඔබට මතක් කරන්න හදන කාරණේ ඇත්තටම අපිට සීලයක් මොකටද? සීලය කියපහම එකපාරට මතක් වෙන්න පුළුවන් ඔබට අට සිල් සමාදන් වීම, දස සිල් සමාදන් වීම, පොයට සමාදන් වෙන සීලෙ නෑ. අපිට සීල ඕන කරන්නේ පොයට විතරද? දැන් අදත් පොයක්නේ. අදත් සිල් සමාදන් වෙච්ච පිරිස ඇතිනේ. එතකොට අදින් පස්සේ සීලයක් අපිට නැද්ද? හැමදාම දෛනික ජීවිතේ අපිට සීලයක් තියෙන්න ඕනේ. අපි සමාදන් වෙන හැමදාම පංච සීලයක්. අපිට ඒකත් ඇති. අට සිල් සමාදන් නුනට, දස සිල් සමාදන් නුනට, සාමරේරෙක් වැටලින් ඔබ නොහිටියට, උපසම්පන්න භික්ෂුන් වහන්සේ නමක් වශයෙන් ඔබට ඉන්න බැරි වුණාට, ඔබ තුල පංචශීලයේවත් තියනවා නම් ඔබට ඇති මොකටද මේ අවුල නිර්වුල් කරගන්නට. ඒ කියන්නේ අනිත් සීල එපා කියන එක නෙවෙයි මේකෙන් මම අදහස් කරන්නේ. යටත් පිරිසෙන් මූලිකම සුදුසුකම් බේසික් අපිට ඇති. හරි. දැන් අපි බලමු සිල් සමාදන් වෙනවා. මොකද්ද මේ කරන්නේ? සමහර වෙලාවට මම ඔක්ගෙන අපි ගනුදෙනුවක් කරනවා කියලා. ඔබ කල්පනා කරන්නේ මොකද්ද මේ කියන්නේ? ඔව්. දැන් බලන්න දැන් මම දෙනවා ඔයත් උගන්වනවා. අපි දැන් මේ ධර්ම දේශනාවට කලිනුත් කළානේ පන්සිල් සමාදන් වීම සඳහා নমස්කාරය කියන්නේ. ඒකට ඔයත් සූදානම් වුණා. දැන් මම පාණාතිපාතා කියලා සිල් දුන්නා. ඔබ පාණාතිපාතා කියලා සමාදන් වුණා. ඒකට මම දුන්නා ඔයත් උගත්තා. ඉවරද මේක? මේක ගනුදෙනුවක් නෙවෙයි. අපේ අදිෂ්ඨානය පොරොන්දුවක් වෙනවා. සමාදියාමි සමාදන් වීමක් වෙනවා. මම මේ දේ කරන්නේ නැහැ, මේ දේ කරන්නේ නැහැ, මේ දේ කරන්නේ නැහැ. දැන් බලන්න එහෙනම් සීලය මොකටද? අපි හොඳට මතක තියාගන්න. හැම දෙයක්ම කරන්නේ යම් ප්‍රතිලාභයකට. මොකක්ද ප්‍රයෝජනයක් තියෙන්න බෑ කරන දේ නැත්තම් වැඩක් නෑ. ප්‍රයෝජනයක් නැත්තම් අපි මහන්සි වෙන්නේ මොකටද? නැත්ද? මේ සීලයට ප්‍රයෝජනයක් තියෙනවා අපිට. හරි? විනය කියලා කිව්වේ ඒක. ඔබ වචනේ අහලා තියෙන විනය. විනයෝ සංවරත්තාය. ඔන්න ප්‍රයෝජනේ. සංවරය. දැන් අපි සංවරය කියන එකත් එක එක විදිහට මනිනවනේ. බිම බලාගෙන යන වියදණ්ඩක් දුර කියලා අපි කියනවා. කාටවත් හයියෙන් ඇහෙන්න කතා කරන්නේ නැති
බොහොම හිමීට ගමන් කරන පුද්ගලයාට අපි කියන සංවරයි. වැඩි කතා කරන්නේ නැහැ. බොහොම හිමීට යන්නේ. අපි කියන ශාන්තයි, දාන්තයි, සංවරයි ගොඩක් වචන කියනවා. ඒකද? නෑ. ඒක නෙවෙයි. මෙතන සංවරය කියලා කියන්නේ කායික සංවරේ, වාචික සංවරේ වැරද්ද කරන්නට පුළුවන්කම තියෙද්දි හොඳට මතක තියාගන්න. වැරද්දක් කරන්නට පුළුවන්කමක් තියෙද්දි ඒ වැරද්ද නොකළ යුතුයි කියලා දැනගෙන නොකර ඉඳීම. කරන්න බැරි හින්දා නෙවෙයි. අන්න ඒක තමයි සංවරය. කරන්න පුළුවන් පහසුකම් තියෙනවා, හැකියාව තියෙනවා, ශක්තිය තියෙනවා, බලය තියෙනවා, නමුත් නොකර ඉන්නවා. ඇයි? මේක හොඳ නැහැ. මේක නොකළ යුතුයි. ඒක තමයි විනයෝ සංවරත්තාය කියලා කිව්වේ. අන්න ඒක තමයි සංවරය කියලා කියන්නේ. ඒකට මොකටද මේ සංවරය? ඒකෙත් යම් කිසි ප්‍රතිලාභයක් තියෙනවා. සංවරෝ අවිප්පටිසාරත්තාය. මතක තියාගන්න. මේක අපිට හරියට වටින ඔබේ ජීවිතේට. අවිප්පටිසාරය කියලා කියන්නේ විපිලිසර නොවි ජීවත් වෙන එක. අපි repent කියලා කියනවා. කනගාටු වෙනවා. මොකටද කනගාටු වෙන්නේ? කනගාටු වෙන්නේ නොකළ යුතු දෙයක් කරන නිසා. හොඳ නැහැ කියලා සම්මත දෙයක් කරපු නිසා. වැරද්දක් කරපු නිසා. එතකොට ඔබ සීලය දැන් පිළිටියනේ. එතකොට අපි කියනවානේ කායික සංවරය තියෙන, කයින් කෙරෙන්න ඕනේ වැරදි කරන්නේ නැහැ, වචනින් කෙරෙන්න ඕනේ වැරදි කෙරෙන්නේ නැහැ. එහෙනම් ඔබ තුල සංවරයි. එහෙනම් ඔබ වැරදි කළා නැහැ. වැරදි කළා නැත්නම් අවිප්පටිසාර ඔබට කනගාටු වෙන්න, විපිලිසර වෙන්න, දුක් වෙන්න දෙයක් නැහැ. දැන් මාන සීලෙන් ලැබිච්ච ප්‍රතිලාභي පින්නතුනේ අද හෙට නොවෙන්න පුළුවන්. කවදා හරි දවසක වෙලාවක එයි අපිට අපේ ජීවිතය පිළිබඳව ආපහු කල්පනා කරලා බලන්න. අපි කියන ෆීඩ්බැක් එක. ඔය හැම වැඩසටහනක්ම දැම්මහම අපි යටින් දානවා ප්ලීස් කමෙන්ට්. ඒ කියන්නේ අපි ගැන කමෙන්ට්ස්. ආපහු කල්පනා කරලා බලන අවුරුදු 50යි 60යි 70යි මම දැන් මේ කාල පරාසයේ මම කොහොමද ජීවත් වුනේ? කල්පනා කරගෙන යනකොට ඔබට සංවරකම තිබුණා නම් සීලේ නිසා ඔබේ අතින් වැරදි වෙලා නැහැ. අන්න ඔබට සනසිල්ලේ හුස්ම හෙලන්න පුළුවන් ළමයිනේ. මම කාටවත් වරදක් කළා නැහැ. අපේ සමහර ඇත්තු කියන්නේ මම බැරෙන්න බය නැහැ. ඒ කියන්නේ චණ්ඩිකමට නෙවෙයි. මම කාටවත් වරදක් කළා නැහැ නිසා මට නිවි සැනසෙල්ලේ මැරෙන්න පුළුවන්. බාන්න කොච්චර වටිනවද මොන දේ නැති වුණා. ඒ පොඩ්ඩ තිබුණොත් මොකද්ද? නිවි සැනසෙල්ලේ හුස්ම ටික පිට කරන්න මට පුළුවන්කමක් ලැබුණොත් දුක් වෙන්නේ නැතුව, කනගාටු වෙන්නේ නැතුව ජීවිතය ගැන මදිද? එතකොට මේ සීලේ ප්‍රතිලාභයක් ඔබට. නිවන් අවබෝධයටම නෙවෙයි. ආනිසංස පහක් අපිට ඉගෙනනවා. මොකේද? සීලේ. 4ක් මේ ලෝකයේ වශයෙන්. ඒකත් අර ධර්ම සාකච්ඡා වෙලාවේදී ඔබට අහලා දැනගන්න පුළුවන් 5 වෙනි කාරණේ විතරක් මම ඔබට මතක් කරන්නම්. කායස වේදා පරමරණ සුග්ගතින් සග්ගං ලෝකං උපපජ්ජති. මොකද්ද මේ කිව්වේ? කායස වේදා මරණින් පස්සේ කය අතහැරලා දාලා යනකොට සුගතින් සග්ගං ලෝකං උපපජ්ජති. කොහෙද උත්පත්ති ලබන්නේ? හොඳ භාවයක සුගතියක, එක්කෝ කාම ලෝකේ, මනුෂ්‍ය ලෝකේ, එහෙම නැත්නම් දිව්‍ය ලෝකේ. ඇයි මේ සීලේ තිබෙන ප්‍රතිලාභය? ඒතර බාන්න අපට සමහර විට ඔබ කල්පනා කරයි අනේ මරණයෙන් පස්සේ කොහි යයිද කවුද දන්නේ? ඔය හුඟ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්, සැකයක්. නමුත් ඔබට
යටත් පිරිසෙන් මේ සීල සම්පදාවක් තියෙනවා නම් ඔබට දුක් වෙන්න කනගාටු වෙන්න දෙයක් නැහැ. ඒ නිසා සීලේ පතිත්ථාය ඔන්න දැන් සීලයක පිහිටලෙන යටත් පිරිසෙන් පංචශීලයේවත් ඔබ සමාදන් වෙලා ඒක ආරක්ෂා කරගෙන ඔබ කටයුතු කරගෙන යන ඊළඟට සීලේ පතිත්ථාය චිත්තම් පඤ්ඤංච භාවයන් ආතාපි. දැන් මේ සීලේ පදනම් කරගෙන ඊළඟට මොකද කරන්නේ? ආතාපි ඔබ කෙලස් තවන වීරිය කියලා අපි කියනවනේ ඒකට. වීරිය ඇති කරගන්න. වීරිය. මොකටද කෙලස් තවන්නේ? දැන් අර අවුලක්නේ මේ අවුල නිරවුල් කරගන්න මේ අවුලට මූලික හේතුව තමයි පින්නතුනි අපි තුල තියෙන තෘෂ්ණාව. දැන් මේක තේරුම් අරගෙන මේ ගැටලුව මේක හරියට නූල් පන්දුව වගේ අවුලෙන් අවුලට පත් වෙලා හරියට නූල් පන්දුව වගේ ගැට හැමතැනම. ඒ නිසා මේ තෘෂ්ණා සහගත ගැටවලින් බැඳිච්ච පැටලිච්ච වෙලිච්ච මේ නිරවුල් කරගන්න අපි උත්සාහයක් දරන්න ඕනේ. ඒක තමයි ආතාපි කෙලස් තවන වීරිය. වීරිය. ඊළඟට නිපක කියලා කියන්නේ දැන් ඔබ බලාපොරොත්තු වෙනවා නම් මම මෙන්න මේ ටික කරගන්න ඕනයි කියලා. මොන ටිකද? මේ අවුල නිරවුල් කරගන්න ඕනාය. ඔබට ඒ සඳහා හැකියාවක් තියෙන්න ඕනේ. ඔබ ඒ සඳහා සුදුස්සෙක් බවට පත් වෙන්න ඕනේ. එහෙනම් මේ ටික මම කළ යුතුයි කියන දැඩි අදිෂ්ඨානයේ ඔබ ඉන්න ඕනේ. ඒක තමයි අර පාරිහාරීය නෝනී කියලා කිව්වේ. ගුරුවරයා දෙන උපදෙස් පිළිපදින්න ඕනේ. ඒ අනුව කටයුතු කරන්න ඕනේ. මම මෙන්න මේ විදිහට මේ කටයුත්ත මේ ආකාරයෙන් සිද්ධ කළ යුතුයි කියන මේ අදිෂ්ඨානය ඔබ තුළ තියෙන්න ඕනේ. ඒකට ඔබ සුදුස්සෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ වැඩේ කරන්න බෑ පිළිතුර. මේ වැඩේ කරන්න බෑ. හොඳයි. එතකොට ඔබ සීලයක පිළිහිටලා අර වීරිය ඇති කරගන්නවා. ආතාපි කියලා කිව්වනේ වීරිය. දැන් මේ වීරිය කියන එකත් මම පොඩ්ඩක් ඔබට මතක් කරලා දෙන්න ඕනේ. මෙතන අපි තුල තියෙන්න ඕනේ සම්මා වායාම. දැන් බලන්න ඒකේ තියෙනවානේ නෝපන් කුසල් උපදව ගැනීම, උපන් කුසල් වැඩි දියුණු කර ගැනීම, නෝපන් අකුසල් නූපදව ගැනීම, උපන් අකුසල් ප්‍රහාණය කර ගැනීම. මේක තමයි සතර සම්‍යක් ප්‍රධාන වීරිය කියලා කිව්වේ. එතකොට මේ වීරියක් අපි තුල උපදව ගැනීමට තමයි අපි දවසක් වෙන් කරගන්නේ මාසෙකට. ඒ තමයි පොය. අපිට ගෙදරදී මේ වීරිය ඊටමත් හොඳින් කරගන්න අමාරු නිසා අපි විහාරස්ථානයට යනවා. පන්සලට ගිහිල්ලා උපෝසත සීලයේ අෂ්ටාංග හරි දස සීලයේ හරි සමාදන් වෙලා එව නැත්තම් යටත් පිරිසින් පංච සීලේව සමාදන් වෙලා දැන් මේ වීරිය අපි කරනවා. ආතාපි කියලා කිව්වේ කෙලස් තවන වීරිය. අපි පුරුදු කරගෙන යනවා. නූපන් කුසල් නූපදව ගන්න. භාවනා කරනකොට පංචශීල සමාදන් වෙනකොට බණ අහනකොට බුදුන් වඳිනකොට අපි වතාවටි කරනකොට අපේ සිත තුළ නූපන් අකුසල් උපදින්නේ නැහැ අකුසල්. ඊළඟට අපේ සිත තුළ අකුසල් වැඩිලා තියෙනවා නම් උපන් අකුසල් දුරු කරගන්න. අපි පන්සලට එනකොට අපේ සිතේ ලෝභයක් තිබුණා. පන්සලට එනකොට අපේ සිතේ ද්වේෂයක් තිබුණා. පන්සලට එනකොට අපේ සිතේ රාගසිතවිලි තිබුණා. දැන් අපි ඒක නැති කරගන්න උත්සාහ කරනවා. එහෙනම් උපන් අකුසල් දුරු කරගන්න. නූපන් අකුසල් දුරු නූපදව ගන්න. දැන් අපි ආගමික කටයුතු කරන්ට පන්සලකට එන්නේ නූපන් අකුසල් නූපදව ගන්න. ඔන්න හොඳ තැනක් මම මේ පින්නතුන්ට මතක් කරන්නේ. නමුත් සමහර අය බලන්න ඒ වෙලාවේදී අපේ තියෙන නෝමනාකම නිසා අපේ පිළිබඳව අවධානය යොමු කරපු නැති නිසා අපි නූගත් නිසා ඒ වචනේ කිව්වට අමනාප වෙන්න එපා. නූගත් කියලා කියන්නේ මම මේ ඉගෙන ගත්තේ නැහැ කියන එක මේ ධර්මයේ හරියට ප්‍රගුණ කරගත්තේ නැති නිසා. ඒකයි එතනින් මම අදහස් කළේ. සමහර විට නූපන් අකුසල අපි උපදවගෙන යනවා. නිදර්ශනයක් ගන්න.
ඔබ වහන්සේට එන්නේ මොකටද? පිනක් කරගන්න, යහපත් දෙයක් කරගන්න. අපි හිතමු පන්සලට ඇවිල්ලා මල්ටිකුත් අරගෙන ළමයි දුව දරුවොත් එක්ක කරගෙන අපි යම් බුදුන් වදින්න, අපි යම් වතාවත් කරන්න බණ ටික අහන්නයි කියලා එනකොට අපි හිතමු ඔබේ පරණ තරහකාරී, හරි තරහකාරී හරි බණ ධර්මශාලාවේ වාඩි වෙලා ඉන්නවා, බුදුගේ ඉන්නවා, විහාරස්ථානයේ වන්දනමාන කරනවා, දකින්නවා. දැන් ඔන්න බලන්න ඇහැට රූපයක් හමු වුණා. හොඳයි? අරමුණක්. දැන් මොකද වෙන්නේ කියලා බලන්න. චක්කුණා රූපං දිස්වා නිමිත්තක් ගායෝති. ඔබ නිමිත්තක් ගත්තා. මගේ මේ ඇවිල්ලා ඉන්නේ. මද ඉඳලා පන්සලට ආව උන්දත් ඇවිල්ලා. දැන් මොකද වෙන්නේ? තරහව අන්න. අර යටපත් වෙලා තිබිච්ච ද්වේෂ ස්ටිවිලි ඉස්මතු වුණා. දැන් ඔබ ද්වේෂයෙන් පිරීලා. එනකොට ද්වේෂය තිබුණේ නැහැ. අරමුණක් ගැටුණා. ඒ ගැටිච්ච නිසා ඔබේ සිත ද්වේෂය හටගත්තා. දැන් නූපන්න කුසල. මේවා තේරුම් ගන්න. ඊළඟට චිත්තම් පඤ්ඤංච භාවයන්. ඔන්න දැන් හොඳ තවත් තැනකට මම එන්නේ. ඔබේ හිත අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. චිත්තම් පඤ්ඤංච භාවයන්. මේක තමයි වැදගත්ම තැන. මොකද්ද? සිත සහ ප්‍රඥාව පුරුදු කිරීම. ඔතන තියෙන භාවනා ක්‍රම දෙකක්. සිත පුරුදු කරනවා චිත්ත භාවනා, ඊළඟට ප්‍රඥාව පුරුදු කරනවා. අපි ඒකට කියන පඤ්ඤා ප්‍රඥා භාවනා. ඒ චිත්ත භාවනා සමත, ප්‍රඥා භාවනා විදර්ශනා. ඒතර බුදුහාමුදුරුවෝ වැඩ හිටපු කාලේ චිත්ත භාවනා තිබුණා. පඤ්ඤා භාවනා ඔබට කියන අපි විදර්ශනාව සතර සතිපට්ඨානය. හරි? මේ චිත්ත භාවනාවෙන් තමයි හිත දියුණු කරන්නේ. හිත දියුණු කරනවා. අපි ඒකට කියන සමත කියලා. එතකොට සමත භාවනා, චිත්ත භාවනා කියලා කියනවා. පඤ්ඤා භාවනා මොකක්ද ඒකට කියන්නේ? විදර්ශනා භාවනා. හරිනේ? ඒකට සමත විදර්ශනා දෙක. ඉතින් බුදුහාමරණ පෙර ආතෝ සමතේ තිබුණනේ. ඒ නිසානේ උන්වහන්සේ තාලාර කාලා මුද්ද කරාම බුද්ධ වැනි ඇත්ත ළඟට ගිහිලා මේක ප්‍රගුණ කළේ. නේව සංඥා නා සංඥාතන දක්වා හිත දියුණු කරේ. ඒක චිත්ත භාවනා. දැන් මේ සිත පුරුදු කරගෙන යෑම තුලින් අපිට ලැබෙන විශේෂත්වය මම කියන්නම් ඔබට. හරි? ඒක මතක තියාගන්නකො. චිත්ත භාවනා, පඤ්ඤා භාවනා, සමත භාවනාව, වෙනත්නම් විදර්ශනා භාවනාව. දැන් මේ භාවනාවකින් අපි ලබන්නේ එකම දෙයක්. මොකද්ද? අපි ඒකෙන් ලබනවා සමාධිය. භාවනාවකින් අපි සමාධියක් ලබනවා. ඒකට සමාධිය කියලා කියන්නේ මොකටද? අපි ඒකත් ඉස්සෙල්ලා ගමුකෝ. කුසල චිත්තේ ඒකාග්‍රතා සම්මා සමාධි. සම්මා සමාධිය anu කුසලයේ අරමුණු කරගෙන සිටේ ඇතිවෙන ඒකාග්‍රතාවය. එතකොට අපි සම්මා සමාධියක් ලැබුවයි කියලා කියන්නේ කුසලයක් අරමුණු කරගෙන සිටේ ඇතිවෙන ඒකාග්‍රතාවය. හරි. දැන් සමාධියක් අපිට ඇති වෙනවා නම්, ඒ කියන්නේ චිත්ත ඒකාග්‍රතාවයක් අපිට ඇති වුණා නම්, සිතේ සංසුම් බවක් අපිට ඇති වුණා නම්, ඒ සංසුම් බව ඇති වුණේ මොනවා නිසාද කියලා බලන්න. අපේ සිත අපරිසිදු කරන්නා වූ දේවලින් යන්තමින් හරි අපි සිත පිරිසුදු කරගත්තා. එතකොට තවත් විග්‍රහ කරනවා නම් අපේ සිත තුල කෙලෙස්, හිත අපරිසිදු කරන ඒවාට අපි පාවිච්චි කරන වචනේ කෙලෙස්නේ. කෙලෙස්. දැන් මේ සමාධියක් ඇති වෙනකොට කුසලයක් අරමුණු කරගෙන සිතේ සමාධියක් ඇතිවීම තුලින් මොකද වෙන්නේ? මේ කෙලෙස් తాවකාලිකව ටිකෙන් ටික යටපත් වෙන්න පටන් ගන්නවා. හරි. දැන් අපි දන් දෙන වෙලාවේදී හොඳට මතක තියාගන්න. කුසලයේ අරමුණු කරගෙන මේ මගේ දානය කියලා කියන්නේ ලෝභය යටපත් කර ගැනීමක්. මගේ ධනෙ පිළිබඳව මගේ සිත තුළ තිබිච්ච ලෝභය මම යටපත් කරගෙන ඒක මම දානයක් පරිවර්තනය කරගත්තා. දානයක් හැටියට ඒක මම පූජා කරන වෙලාව කුසල සිතිවිලි ඇති කරගෙන ඒ දාන පින්කම කරනකොට සම්බන්ධ වෙනකොට අපේ ඔන්න සමාධියක් සිටේ. අපි සිල් සමාදන් වෙනකොට සමාධියක්. මං ඉස්සෙල්ලා කියව බණහනකොට සමාධියක්. මල් පූජා කරනකොට සමාධියක්. වතාවත් කරනකොට සමාධියක්.
හොඳ දෙයක් අරමුණු කරගෙන සිතේ ඇතිවෙන ඒකාග්‍රතාව. එතකොට මේ සිතේ ඇතිවෙච්ච සමාධිය මොකද කරන්නේ? කෙලෙස් తాවකාලිකව යටපත් කරන ඒ වෙලාවට. දන් දෙන වෙලාවට, සිල් අරගෙන ඉන්න වෙලාවට, භාවනා කරන වෙලාවට, වතාවතක් කරන වෙලාවට, බණ ටිකක් අහන වෙලාවට తాවකාලිකව අපේ සිතේ කෙලෙස් යටපත් කළා. අපි ඒකට කියන තදංග ප්‍රහාණය. අහලා තියෙනවනේ පින්නොත් තදංග ප්‍රහාණය. ඊළඟට මොකද වෙන්නේ? දැන් මේ සමාධිය අර සිතේ ඒකාග්‍රතාවයනේ මේක අපි බලවත් කරගන්නවා. ඒ සිතේ ඇතිවෙච්ච වූ සමාධිය බලවත් කර ගැනීමට අපි පාවිච්චි කරන වචනයක් තියෙනවා ධ්‍යාන. හරි කැමති සමහර වචනෙට. මොකද සමහර ධ්‍යාන ලබාපු අයත් ඉන්නවනේ එහෙම කියනකොට. හරි? එතකොට සිතේ ඇති වුණා වූ සමාධිය බලවත් කර ගැනීමට තමයි ධ්‍යාන කියලා කියන්නේ. හැබැයි මතක තියාගන්න මේක ලීසි නෑ. සමාධිය ලබන එකත් සමාධිය පවත්වගෙන යන එක. හොඳයි. දැන් මේ සමාධිය බලවත් වීම ධ්‍යාන. හරි? ධ්‍යානෙ මොකද කරන්නේ? හොඳට මතක තියාගන්න. හරි? ධ්‍යානෙ කරන්නේ කෙලෙස් මතුවෙන්න දෙන්නේ නැතුව යටපත් කරගලා තියාගන්නවා. කෙලෙස් මතුවෙන්න දෙන්නේ නැතුව යටපත් කරලා තියා ගැනීම තමයි සමාධියෙන් කරන්නේ. හරියට රබර් බෝලයක් ගන්න නිදර්ශනයකට අපි කියමු කෙලෙස් වගේ කියලා. අපි දැන් මේ රබර් බෝලේ යට කරගන්නවා මතුවෙන්න දෙන්නේ නැතුව වතුරට දාලා. හරි? වතුර හිතයි කියලා හිතන්නකෝ. දැන් රබර් බෝලේ දානවා දාපුවම අපි දන්නා රබර් බෝලේ උඩ මතුවෙනවා. අපි මොකද කරන්නේ? අතින් මේක තද කරගෙන ඉන්නවා. අතින් මේක තද කරගෙන ඉන්න තාක්කල් රබර් බෝලේ යට තියෙනවා. හරියට අර ධ්‍යාන සිතෙන් කෙලෙස් යටපත් කරගෙන ඉන්නවා වගේ. දැන් බලන්න ධ්‍යාන හිත අර අත රබර් බෝලේ යට කරගෙන ඉන්නවා. අත ගත්ත ගමන් මොකද වෙන්නේ? ආපහු රබර් බෝලේ උඩ මතුවෙනවා. ධ්‍යානේ නැති වෙච්ච ගමන් කෙලෙස් මතුවෙන නිසා ලේසි නෑ ධ්‍යානෙත් එක්ක ගනුදෙනු කරන එක. හොඳයි. එතකොට ඒ తాවකාලිකව යටපත් කරගෙන ඉඳීමට කියනවා විස්කම්බන ප්‍රහාණය කියලා. ඔන්න කෙලෙස් ප්‍රහාණ දෙවෙනි අවස්ථාව. පළවෙනි එක තදංග දන් දෙන වෙලාවේ, සිල් සමාදන් වෙන වෙලාවේ, භාවනා කරන වෙලාවේ, වතාවත් කරන වෙලාවේ, බණහන වෙලාවේ తాවකාලිකයේ විහෙතේ ඒ වෙලාවේදී කෙලෙස් යටපත් වෙලා තිබීම තදංග. ධානයේ ඇති කරගෙන ධානයේ තුලින් කෙලෙස් යටපත් කරගෙන සිටීම විස්කම්බන අවස්ථාව. ඊළඟට මොකද කරන්නේ? දැන් මේ ධානයෙන් දැන් අපි ලබනවා. මං කිව්වා සමාධිය බලවත් අවස්ථාව ධානය කියලා. දැන් මේ ධානයන් අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් අන්න ධාන චිත්ත භාවනා. හරිනේ? සමතෙන් කරන්නේ හිත දියුණු කරන එක, කෙලෙස් යටපත් කරන එක, ධාන ලබන එක. ඕනම් සටහන් කරලා තියාගන්න. සමතෙන් කරන්නේ හිත දියුණු කරන එක, කෙලෙස් යටපත් කරන එක, ධාන ලබන එක. මං කිව්වා චිත්ත භාවනා කියලා. හැබැයි తాවකාලිකයි. අර රබර් බෝලේ අතින් තද කරගෙන ඉන්නවා වගේ తాවකාලිකයි. එතනදී අපි මේක විදර්ශනාවට හරවගෙන පඤ්ඤංච භාවයන් කියලා කියවෙන ඔන්න තැන හොඳ තැන. හරි? එතකොට දැන් අර ධානය අනිත්‍යයි. ඒකත් දුකයි. ඒ නිසාම අනාත්මයි කියලා ඒක ත්‍රිලක්ෂණයට නගනවා. ඔන්න පඤ්ඤාවෙන් වෙන වැඩි. අවබෝධයෙන් ඒක තමයි විදර්ශනාව. එතෙන් තමයි විදර්ශනාව ඕන කරන්නේ. එතකන් සමතේ. වයිතනවා පැහැදිලි වෙන්න ඇති පින්නතුන්ට කියලා. ධානය ලබනවා. අපි ධාන භාවනා කරගෙන ගිහිල්ලා ධානය ලබනවා. හැබැයි ඒක අනිත්‍යයි කියලා අපි හිතනවා. අනිත්‍ය නිසාම දුකයි කියලා හිතෙනවා. දුක නිසාම අනාත්මයි. එතකොට ධානයත් ලක්ෂණයට නගා ගැනීම කෙරෙන්නේ මොකෙන්ද? විදර්ශනාවෙන්. ඒකයි කියන ප්‍රඥාවට. එතකොට ඒ තමයි ප්‍රඥා භාවනා කියලා කිව්වේ. දැන් මේ ප්‍රඥා භාවනාව ඒ මොකද වෙන්නේ?
ඒක අපි තවදුරටත් වැඩි දියුණු කරගෙන යනකොට මේක ලෞකික කුසල ලෞකික ධ්‍යාන බවට පත් වෙනවා. දැන් අර විස්කම්බන අවස්ථාව. තේරුණානේ? ඊළඟට මේ විස්කම්බන අවස්ථාවේදී එම ධ්‍යානෙ මම කියවනේ ධ්‍යාන ශක්තිය උනත් අනිත්‍යයි දුකයි අනාත්මයි වශයෙන් මෙනෙහි කරනවා. ඒක ප්‍රඥාවෙන් කෙරෙන විදර්ශනාවෙන් කෙරෙන. එතකොට මේ ප්‍රඥාව ඇති වෙන විට ඒ ප්‍රඥාව ටිකෙන් ටික වැඩි දියුණු වෙනකොට ඒක ලෝකෝත්තර සමාධිය බවට පත් වෙනවා. පැහැදිලිනේ? එතෙක් ලෞකික සමාධිය පිරෙන්න පුළුවන්. අරගෙන විදර්ශනාවට නැඹුරු කරලා භාවනා කරගෙන යෑම තුලින් ඔන්න දැන් ලෝක සමාධිය ලෞකික සමාධියක් තිබුණා. ඒ ලෞකික සමාධිය ලෝකෝත්තර සමාධිය බවට අපි පත් කරගත්තා. එතකොට දැන් ඒ සමාධිය ලෝකෝත්තර සමාධියක් බවට පත් වෙනකොට මොකද වෙන්නේ? කෙලෙස් සමුච්ඡේද ප්‍රහාණයටපත් වෙනවා. ඔන්න දැන් තුන්වෙනි අධීරේ. පළවෙනි එක තදංග, දෙවෙනි එක සමුච්ඡේද, තුන්වෙනි එක අවසාන අධීරේ සමුච්ඡේද ප්‍රහාණය. සමුච්ඡේද කියලා කියන්නේ සමූල ඝාතනය කරනවා. දැන් ඔබ දන්නවනේ කෙලෙස් සමූල ඝාතනය කරන අවස්ථා තුනක් තියෙනවානේ. සෝවාන්, අනාගාමි, අරියත්. එතකොට ඔබ හිතන්න පුළුවන් සකදාගාමී වලට මොකද උනේ කියලා. ඒක తాවකාලික යටපත් කිරීමක් නේ. දැන් සංයෝජන ධර්ම 10ක් තියෙනවානේ. ඒ සංයෝජන ධර්ම 10න් සෝවාන් වෙනකොට 3ක් නැති වෙනා සමුච්ඡේද ප්‍රහාණය. සකදාගාමී වීමෙන් 2ක් අපි යටපත් කරගන්නවා. සමූල ඝාතනය කරන්නේ. අනාගාමී වීමෙන් ඒ දෙක සම්පූර්ණයෙන්ම කාමරාග පටිඝිත සම්පූර්ණයෙන්ම සමුච්ඡේද කරනවා. අරියත් භාවයටපත් වීමේ රූප රාග අරූප රාග මානුද්දච්ච අවිජ්ජා කියන මේ පහම සම්පූර්ණයෙන්ම නැති කරනවා. එතකොට සමුච්ඡේද ප්‍රහාණය. හරි. දැන් ඔබට මේ ටික තේරුම් ගන්න තේරෙන්න ඇති කියලා මම හිතනවා. හරි. එතකොට සීලේ පතිත්ථාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් ආතාපිනිපකෝ බික්ඛෝ සෝයිමං විජිතී ජටං පින්න. දැන් මෙතන තියෙන වෙන මොනවාක්වත් නෙමෙයි. සීල සමාධි ප්‍රඥා ත්‍රිවිධ ශික්ෂා. මේක තමයි බුදු දහමේ තියෙන හරය. මේක තමයි මොන සූත්‍ර පිටකේ මොන සූත්‍රය අරගත්තත් ඒ සූත්‍රයේ සාරාංශය මොකද්ද? සීල සමාධි ප්‍රඥා. මේක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බුදුහාමුදුරුවෝ අපිට ඉගැන්වන්නේ. ඒක තමයි චතුරාර්ය සත්‍ය හතරවෙනි ආර්ය සත්‍ය හැටියට බුදුහාමුදුරුවෝ ඉගැන්වන්නේ මාර්ගාංග. මාර්ග සත්‍ය. මාර්ග සත්‍ය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීල සමාධි ප්‍රඥා තුන අපිට පැහැදිලිව බුදුහාමුදුරුවෝ උගන්වනවා. ඒකට සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන ශාසනං කියලා බුදුරජාණන් වහන්සේ අපිට ඉගැන්වන්නේ ඔන්න ඔය ටික. එතකොට යම් කිසි පුද්ගලෙක් අවුල්නේ. දැන් මේ අවුල නිරෝල් කරගන්න නම් මොනවද කරන්න ඕනකම තියෙන්නේ? මේ තෘෂ්ණා අවුල නිරෝල් කරගන්න ඕන නම් අයින් කරන්න ඕන නම් පැත්තකට දාන්න ඕන නම් කල යුත්තේ මොකද්ද? එකම දෙයයි කල යුතු දේ මොකද්ද? මෙන්න මේ ප්‍රතිපදා පූර්ණේ ඇති කර ගැනීම. මොකද්ද ප්‍රතිපදා පූර්ණේ? සීලේ පතිත්ථාය චිත්තම් පඤ්ඤංච භාවයං ආතාපේ නිපකෝ බික්ඛෝ සෝයිමං විචිතිතට. එතකොට සීලේක පිහිටන්න ඕනේ. සීලේක පිහිටලා අපේ කෙලෙස් තවන වීරිය ඇති කරගෙන වීර සම්පදාවෙන් යුක්තව චිත්තම් පඤ්ඤංච භාවයං ඒ භාවනා දෙක සමත භාවනා විදර්ශනා භාවනා නැත්නම් චිත්ත භාවනා ප්‍රඥා භාවනා මේ දෙක පුරුදු කරගන්න. සමත භාවනා වැඩිමෙන් නිවන අවබෝධ කරගන්න බෑ. සමත භාවනා පාදක කරගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කිරීම තුළින් විදර්ශනා ප්‍රඥා භාවනාව වඩලා ඒ ප්‍රඥා භාවනාව තුළින් ඇතිවෙන සමාධිය ලෝකෝත්තර සමාධිය බවට පත් කරගත්තාම අර කියන සමුච්ඡේද ප්‍රහාණය සියලු කෙලෙස්යන් දුරු කරගන්නට අපට පුළුවන්කමක් තිබෙනවා. අන්න සෝ ඉමං විජිතේ ජටං ගැටලුව නිරෝල් කරගත්ත පුද්ගලයා බවට පත් වෙනවා. අන්න ඒ බඳු පුද්ගලයා යේසං රාගෝච දෝසෝච අවිජ්ජාච විරාජිතා කීනාසවරහන්තා තේසං විජෙත්තිතා ජටා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. යම් කිසි තැනැත්තෙන් ඒ කියන්නේ ආර්ය භාවයට පත් වෙලා මාර්ගඵල අවබෝධයේ උපදව ගත්තා නම්
රාග දෝෂ අවිජ්ජා දුරු කළා දාලා කීනාසවරහන්තා කීනාශ්‍රව සියලු ශාස්ත්‍රව ධර්මයන් කෙලෙස් නැති කළා දාලා අරහත් භාවයටපත් උනායි කියන එකයි අන්නේ බුදු තනත්තා තේසං විජ්ජතිතා ජටා අර තෘෂ්ණා සාගත අවුල නිරවුල් කරගත්ත තැනැත්තෙක් බවට පත් වෙනවා. එතකොට ඔබ බලාපොරොත්තු වෙනවා නම් මේ අවුල නිරවුල් කරගන්නට ඔබට ගමන් කරන්න ඕනි මාර්ගය තමයි ඊටාම සංක්ෂිප්තව මම මේ ඔබට ජටා සූත්‍රය ආශ්‍රයෙන් පැහැදිලි කරන්නට යෙදුනේ. මේ ටික හොඳට කල්පනාවට ගන්නට පුරපසළොස්වක පොහොය අද වප්පුර පසළොස්වක පොහොය අදින් පස්සේ චීවර මාසය ආරම්භ වෙනවා. ඉතින් මේ ධර්ම දේශනාව ඔබට සවන් යොමු කරන්නට අවස්ථාව ලැබලා දුන්න කීස්පුර ධම්මසරණ විහාරස්ථානයේ කටින පින්කමේ ඒ කමිටුවට අපි බෙහෙවින් කෘතඥතා පූර්වක පින් අනුමෝදන් කරන්නට ඕනේ. මේ අවස්ථාවේදී ධර්ම දේශනාව තුලින් මමත් පින් සිටිවිලි පහල කරගන්නට මටත් අවස්ථාව ලැබුණා. සෑම දිනම තිසරණ පංචශීලයේ සමාදන් වීමෙන් සිල්වත් භාවයටපත් වෙලා සංසුන්ව ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම දානමේ පුණ්‍ය ශක්තිය උපදවගත්තා. මේ සීල ආකාරයෙන් අපි උපදවගත්තා පුණ්‍ය ශක්තිය අප නමින් මේ පරලෝකයේ ඒ දායකත්වය ලබාගෙන කටයුතු කරන හැම දෙනා නමින් මේ පරලෝකයේ මව්දිමව්පිය ගුරු ඥාති මිත්‍ර ආදීන්ට මේ පින් ලැබේවා. ඒ හැම දෙනාගේම සසර ගමන සූපත් වේවා, නිවනින් සැනසේවා කියලා අපි පින් දෙමු. ඒ වගේම පින් ගන්නා වූ දෙවියෝ සතුටින් මේ පින් අනුමෝදන්ව දිවස අප වැඩි දියුණු කරගෙන සම්බුද්ධ ශාසනය අපි හැම දිනෙකවත් හිින් රැකදෙත්වා කරන කියන කටයුතු සඵල කරගන්නටත් විශේෂයෙන් අපි ලෝකික හිටියත් අපි ශ්‍රී ලාංකිකයෝ අපි දන්නවා අද වෙනකොට අපේ මාතෘ භූමිය අපේ මව්බිම මේ කොවිඩ් වසංගතය නිසා ඉතාම දරුණු ලෙස පීඩාකාරී තත්ත්වයටපත් වෙලා අපේ රටේ ජීවත් වෙන අපේම පිරිස ඒ නිසා අපි මේ පින් දෙවියන්ට ලබා දීලා මේ පින් අනුමෝදන් වීමෙන් දවස අපි වැඩි දියුණු කරගන්න ගමන් අපේ මව්බිමේ ලෝකේ පුරාමත් විසිරී පැතිරී තිබෙන මේ රෝග පීඩා තත්ත්ව දුරු කරගෙන හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් ජීවිත ගත කරමින් සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කරගන්නට දෙවියන්ගේ සියලු ආශිර්වාද ආරක්ෂාව රැකවරණය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින් දෙවියන්ටත් අපි පින් දෙනවා. ඒ වගේම සියලු ආකාරයෙන් උපදවගත්තා වූ සියලු පුණ්‍ය ශක්තියින් ධර්ම ශ්‍රවණය කිරීමේ ධර්ම දානමේ පින අපි හැම දිනාටමත් ඔබටත් මටත් උතුම් ධර්ම අවබෝධය පිණිසම හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. ධර්ම ශ්‍රවණාන් සංස හේතු කොටගෙන අපි හැම දිනාටම උතුම් ධර්ම අවබෝධයම වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. හැම දිනාටම තෙරුවන් සරණයි. අභිවාදන සීලිස්ස නිච්ඡන් වද්ධා පිචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්තු ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිච්ඡතු. සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු. හොඳයි තෙරුවන් සරණයි. ගාන්න භූමි